හැලෝ ඉතින් කොහොමද ළමයි ඔයාලට අද මම ඔයාලට කියලා දෙන්න යන පාඩම තමයි ශ්වසන ක්‍රියාවලිය නැත්නම් මිනිසාගේ ශ්වසන පද්ධතිය ගැන. ඔයාලා දන්නවා ශ්වසනය කියන්නේ ජීව ක්‍රියාවක් නැත්නම් ජීවිතයේ ලාක්ෂණිකයක්. ඒ කියන්නේ ශ්වසනය ජීවීන් විතරයි දක්වන්නේ. කියන්නේ ශ්වසනය කරන්නේ ජීවීන් විතරයි. ඔයාලා ඒක දන්නවා. දැන් අපි මිනිසාගේ ශ්වසන පද්ධතිය පැත්තට ආවට පස්සේ මිනිසාගේ ශ්වසන ක්‍රියාව පියවර තුනක් ඔස්සේ තමයි සිදු වෙන්නේ. මොකද්ද පියවර තුන? බාහිර ශ්වසනය, ඊළඟට එනවා ගර්ත හරහා සිදුවන වායු හුවමාරු, අවසානට ශෛලීය ශ්වසනය. බාහිර ශ්වසනය කියන එක ඔයාලා දන්නවා. බාහිර ශ්වසනයේදී වෙන්නේ මොකද්ද? බාහිර පරිසරයෙන් ඔක්සිජන් සහිත වාතය පෙනහැලි වලට ලබාගෙන නැත්නම් ඇතුලේ නිබඳ වෙච්ච ශරීරයේ ඇතුලේ නැත්නම් සෛල ඇතුලේ නිබඳ වෙන කාබන් ඩයොක්සයිඩ් ඒ වගේම අපද්‍රව්‍ය මේ වාතය නැත්නම් වායුමය අපද්‍රව්‍ය පෙනහැලි වල ඉඳලා ආයි බාහිර පරිසරයට නිදහස් කරන ක්‍රියාවලිය තමයි අපි බාහිර ශ්වසනය කියලා. ඊළඟට මොහොත් කරත අතර සිදුවන වායු හුවමාරුව අවසානයේ අර අපි ගර්ත වලින් ගත්ත ඔක්සිජන් ශෛලීය ශ්වසනයට භාජනය කිරීම තමයි ඒක තමයි පියවර 3. අපි මේ පියවර එකින් එක දැන් සාකච්ඡා කරමු. මිනිසාගේ ශ්වසන පද්ධතිය පැත්තට ආවට පස්සේ මොනවද මිනිසාගේ ශ්වසන පද්ධතිය අපිට හඳුනා ගන්න පුළුවන් මූලික කොටස් වෙන්නේ මොනවද? ඉස්සෙල්ලාම අපිට නාස් මාර්ගය නැත්නම් නාස් කූරය හම්බ වෙනවා. නාස් කූරයෙන් පස්සේ අපිට හම්බ වෙනවා ගසනිකාව. ගසනිකාවෙන් පස්සේ ස්වරාලය හම්බ වෙනවා. ස්වරාලයෙන් පස්සේ ශ්වාසනාලය හම්බ වෙනවා. ශ්වාසනාලය දෙකට බෙදෙනවා. ශ්වාසනාලිකාව විදිහට ශ්වාසනාලිකා නැවත පෙනහැලි තුලදී අනුශ්වාසනාලිකාව වලට බෙදෙනවා. අනුශ්වාසනාලිකා නැවත අග්‍රස්ත අනුශ්වාසනාලිකාව වලට බෙදලා අවසානයේ මොනවද හම්බ වෙන්නේ? අපිට ගර්ත හම්බ වෙනවා. දැන් මේ කොටස් වලින් අපිට ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්න තියෙන්නේ නාස් කුහරය නැත්නම් නාස් මාර්ගය ගැනනේ. ඔයාලට නාස් මාර්ගය ගැන කිව්වොත් නාස් මාර්ගයේ අපර කොටසේ ශ්ලේෂ්මලය තියෙනවානේ. ඒ ශ්ලේෂ්මලයෙන් හින්දා මේ නාස් මාර්ගයේ තෙත් වෙලා තමයි හැවිලාම තියෙන්නේ. ඒක තිත සහිත ස්වභාවයක් තියෙන්නේ ශ්ලේෂ්මලයෙන් හින්දා. මොකද ශ්ලේෂ්මලයේ තියෙන්නේ ළමයි බැක්ටීරියා ආගන්තුක අපද්‍රව්‍ය කියන අපද්‍රව්‍යමය අංශු මේකේ ශ්වසන මාර්ගයට යාම වළක්වාලන්න තමයි මේ ශ්ලේෂ්මලයේ පවතින්නේ. ඒ වගේම ඔයාලා දන්නවා මේ නාස් මාර්ගයේ අපර කොටසේ පක්ෂම තියෙනවා. ඒ පක්ෂම වල ක්‍රියාව නැත්නම් පක්ෂම වල චලනයෙන් අර ශ්වසන මාර්ගයට යන්න ගිහිපු අපද්‍රව්‍ය අංශු නැවත බාහිර පරිසරයටම නිදහස් කරනවා. ඔයාලා දන්නවානේ කිවිසුම් යාම කැස්ස වගේ අවස්ථාවලදී කෙලවලින් හරි ඒ අර සොටු වලින් හරි පිට වෙන එක වෙන්නේ ඒ අපද්‍රව්‍ය. ඒකත් ආරක්ෂණ යාන්ත්‍රණයක් විදිහට ක්‍රියා කරනවා. ඔයාලා ඒක මතක තියාගන්න. ඊළඟට දැන් ආශ්වාස වාතය මේ නාස් මාර්ගය තුලදී වෙනස්කම් වලට භාජනය වෙනවා. කියන ආශ්වාස වාතය දේහ උෂ්ණත්වයට සමාන වෙනවා. මේ නාස් කුහරය තුලදී ආශ්වාස වාතය දේහ උෂ්ණත්වයට සමාන වෙනවා. ඊළඟට ඒ ආශ්වාස වාතය තෙත් වෙනවා. ඒ ආශ්වාස වාතය තෙත් වෙනවා. ආශ්වාස වාතය දේහ උෂ්ණත්වයට සමාන වෙනවා. ඒ වගේම ආශ්වාස වාතයේ තියෙන ආගන්තුක අපද්‍රව්‍ය ඒ වගේම බැක්ටීරියා අංශු වගේ දේවල් නැවත ඉවත් කරනවා. ඒ කියන්නේ කිව්සුම් යාම කැස්ස වගේ ක්‍රියාවන් මගින්. ඒකත් ඔයාලා මතක තියාගන්න. ඔයාලා දන්නවා පෙනහැලි උරස් කුහරය තුල තමයි තියෙන්නේ. උරස් කුහරය පර්ශු කූඩුවකින් ආරක්ෂා වෙලා තියෙනවා. ඒ පර්ශු අතර අන්තර් පාර්ශ්වික පේශි තියෙනවා. ඔයාලා ඒක දන්නවා. ඒ වගේම උරස් කුහරයේ පල්ලෙහා සීමාව මොකක්ද? මහා ප්‍රාචීරය. ඔයාලා ඒකත් දන්නවා. අපි දැන් මේ ආශ්වාසයයි ප්‍රාශ්වාසය ගැන සාකච්ඡා කරමු. මොකක්ද ආශ්වාසය ප්‍රාශ්වාසය කියන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා සාකච්ඡා කරමු. හොඳයි දරුවෝ අපි දැන් ආශ්වාසය පැත්තට ආවට පස්සේ ආශ්වාසයේදී මොකක්ද වෙන්නේ? බාහිර වාතය පෙනහැලි තුලට ඇතුළු වීම නේද? පරිසර බාහිර පරිසරයේ ඉඳලා වාතය පෙනහැලි තුලට ඇතුළු වීමනේ ආශ්වාසයේදී වෙන්නේ. පෙනහැලි තුලට වාතය ඇතුළු වෙනවා නම් මොකක්ද වෙන්න ඕන? පෙනහැලි තුල පරිමාව වැඩි වෙන්න ඕන. පෙනහැලි තුල පරිමාව වැඩි වෙන නම් උරස් කුහරයේ පරිමාව වැඩි වෙන්න ඕන. උරස් කුහරයේ පරිමාව වැඩි කරගන්න සිද්ධි ටිකක් වෙනවා. මම ඒ සිද්ධි ටික දාලා මම ඔයාලට පැහැදිලි කරන්න යන මොනවද ඉස්සෙල්ලාම වෙන්නේ? අන්තර් පාර්ශ්වික වේග සංකෝචනය වෙලා පර්ශු මොකද්ද ඉහළට එස වෙලා පර්ශු ඉහළට එස වෙනවත් එක්කම උරතලයේ ඉදිරියට නිරා යනවා නේද? උරතලයේ ඉදිරියට නිරා යනවා. ඊට පස්සේ මොකද්ද? මහා ප්‍රාචීරයේ වේග සංකෝචනය වෙලා මොකද්ද? මහා ප්‍රාචීරයේ වේග සංකෝචනය වෙලා මේ මැද පෙදෙස පොඩ්ඩක් පහත් වෙලා වක්‍රතාවය මොකද්ද වෙන්නේ? වක්‍රතාවය අඩු වෙනවා. ඒ සිද්ධිත් එක මොකද්ද වෙන්නේ? උරස් කුහරයේ පරිමාව වැඩි කරගන්නවා. උරස් කුහරයේ පරිමාව වැඩි වෙනවා කියන්නේ පෙනහැලි තුල පරිමාව වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? බාහිර පරිසරවල පෙනහැලි තුලට වාතය නාස් මාර්ගය ඔස්සේ ඇතුළු වෙනවා. ඒක තමයි අපි ආශ්වාසය කියලා කියන්නේ. එතකොට ළමයි ප්‍රාශ්වාසය කියන්නේ මොකද්ද? ප්‍රාශ්වාසය කියන්නේ පෙනහැලි වලින් ඉඳලා වාතය නැවත බාහිර පරිසරයෙන් නිදහස් වීමනේ. ඒක වෙන්න නම් නැත්තම් පෙනහැලි වලින් වාතය ඉවත් වෙනවා නම් මොකක්ද වෙන්න ඕන? පෙනහැලි වල පරිමාව අඩු වෙන්න ඕන නේද? පෙනහැලි වල පරිමාව අඩු වෙන්න ඕන.
පරිමාව පෙනහැලි වල පරිමාව අඩු වෙන්න නම් ඉස්සෙල්ලා උරස් කුහරයේ පරිමාව අඩු වෙන්න ඕන. ඒකට මොකද්ද වෙන්න ඕන? අර අපි ඉස්සෙල්ලා අන්තර්පාර්ශ්වික පේශි සංකෝචන වුණානේ. දැන් අන්තර්පාර්ශ්වික පේශි ඉහිල් වෙලා අර අන්තර්පාර්ශ්වික පේශි ඉහිල් වෙලා පාර්ශු පහත් වෙලා උරතලයේ ආයි තිබ්බ තත්ත්වයක නැත්නම් උරතලයේ ආයි ආපස්සට එන්න ඕන උරතලයේ. එතකොට ඒක තමයි එක. ඊළඟට මොකක්ද වෙන්න ඕන? මහා ප්‍රාචීර්ය පේශි සංකෝචන වුණා ඒක ඉස්සෙල්ලා. දැන් මෙතනදී වෙන්න ඕන මහා ප්‍රාචීර්ය පේශි ඉහිල් වෙන්න ඕන. මහා ප්‍රාචීර්ය පේශි ඉහිල් වෙලා මැද ප්‍රදේශයේ ආයි මුල් තත්ත්වයටපත් වෙලා මොකද වෙන්න ඕනේ? වක්‍රභාවය වැඩි වෙන්න ඕනේ. එතකොට මොකද්ද වෙන්නේ? පරිමාව අඩු වෙනවා. මොකේ පරිමාව අඩු වෙන්නේ? උරස් කුහරයේ පරිමාව. උරස් කුහරයේ පරිමාව අඩු වෙනවා කියන්නේ පෙනහැලි වල පරිමාව අඩු වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ පෙනහැලි වල ඉඳලා වාතය බාහිර පරිසරයට නාස් මාර්ගය ඔස්සේ ආයි නැවත ගමන් කරනවා. හරි ළමයි, දැන් අපි ගර්ත තුල සිදුවන වායු හෝමාරුවට එමු. ගර්ත තුල සිදුවන වායු හෝමාරුව. තෙල් ළමයි ගර්ත තියෙන්නේ කොහෙද? දන්නවද? පොඩ්ඩක් හිතන්න. ගර්ත තියෙන්නේ ළමයි දැන් ඔයාලා ශ්වාස නාලය දන්නවනේ. ශ්වාස නාලිකාව වලට බෙදෙනවා. ශ්වාස නාලිකාව පෙනහැලි තුල දනු ශ්වාස නාලිකාව වලට බෙදෙනවා. යනු ශ්වාස නාලිකාව බෙදලා අග්‍රස්ත අනුශ්වාස නාලිකා ඇති වෙනවා. අග්‍රස්ත අනුශ්වාස නාලිකාව වල කෙලවර තමයි ළමයි ගර්ත පිළිලා තියෙන්නේ. හරිද? දැන් මේ ළමයි ගර්ත ගත්තට පස්සේ මේ ගර්ත වලනේ වාතය තියෙන්නේ. අවසානයේ වාතය රැඳෙන්නේ නැත්නම් මේ ගර්ත කියන වාත කෝෂ තුල තමයි වාතය තියෙන්නේ. දැන් ළමයි මේ ගර්ත තුල තියෙන වාතයට අපි ගර්තික වාතය කියලා කියනවා. මේ ගර්තික වාතයේ ඔක්සිජන් සාන්ද්‍රණය. ගර්තික වාතයේ ඔක්සිජන් සාන්ද්‍රණය ගර්තයේ වටා තියෙන කේශනාලිකාවල ඇතුළේ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා වැඩි. ඒ කියන්නේ ගර්තික වාතයේ ඔක්සිජන් සාන්ද්‍රණය ගර්ත වටා තියෙන කේශනාලිකාවල ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා වැඩි. එතකොට මොකද්ද වෙන්නේ? වැඩි සාන්ද්‍රණයක ඉඳලා අඩු සාන්ද්‍රණයකට මොකද්ද වෙන්නේ? විසරණයක් වෙනවා. විසරණය වෙන්නේ කොතනද ඉඳලා කොතනටද? ඒ කියන්නේ ඔක්සිජන් යන්නේ කොතනද ඉඳලා කොතනටද? ගර්තික වාතයේ ඉඳලා රුධිර කේශනාලිකාවලට. ඊට පස්සේ තමයි මේ රුධිර කේශනාලිකාව ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප සාන්ද්‍රණය ගර්තික වාතයේ කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප සාන්ද්‍රණයට වඩා වැඩි. ඒ කියන්නේ අපද්‍රව්‍යමය වාතය වැඩිපුර තියෙන්නේ මොකේද? රුධිර කේශනාලිකාවල නේද? රුධිර කේශනාලිකාවල ඉඳලා එතකොට ඒවා ගර්තික වාතයට විසරණය වෙනවා නේද? ඒතර ඒවා ඒ කියන්නේ ඔක්සිජන් යනවා රුධිර කේශනාලිකාවලට. රුධිර කේශනාලිකාවල කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප මොකද වෙන්නේ? ගර්තය වලට එක්කහුව වෙනවා. ඊට පස්සේ ළමයි ඒ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමුඛ අපද්‍රව්‍යමය වාතය නැවත ගර්ත හරහා අනුශ්වාස නාලිකාව ශ්වාස නාලය නැවත ඒ මාර්ග ඔස්සේ බාහිර පරිසරයට නිදහස් වෙනවා. ඒක තමයි අපි ප්‍රාශ්වාසයේදී කතා කරේ. හරි ළමයි, අපි දැන් ඊළඟට ශ්වසන පෘෂ්ඨය කියන සංකල්පයට යනවා. ශ්වසන පෘෂ්ඨයක් කියන්නේ මොකක්ද? බාහිර පරිසරය හා රුධිරය අතර වායු හෝමාරුව සිදුවන ස්ථානයට තමයි අපි ශ්වසන පෘෂ්ඨයක් කියලා කියන්නේ. දැන් මිනිසාගේ නම් ශ්වසන පෘෂ්ඨය මොකක්ද? අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා. ගර්ත බිත්තිය නේද? ගර්ත බිත්තිය හරහා නේද වායු හෝමාරුව විසරණය වලින් සිද්ධ වෙන්නේ. ඒකින්ද මිනිසාගේ නම් ශ්වසන පෘෂ්ඨය ගර්ත. දැන් ළමයි මේ ශ්වසන පෘෂ්ඨයක ලාක්ෂණික තියෙනවා. ඒ කියන්නේ ශ්වසන පෘෂ්ඨයක ලාක්ෂණික කියන්නේ කාර්යක්ෂම වායු හෝමාරුවක් සඳහා ශ්වසන පෘෂ්ඨයක් සතු වූ ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හෝමාරු වන වායු වලට ඒ ශ්වසන පෘෂ්ඨය පාරගම්ම්‍ය වෙන්න ඕන. ඊට අමතරව මේ ශ්වසන පෘෂ්ඨය තෙත් වෙන්නත් ඕන. හරිද? ඊළඟට මේ ශ්වසන පෘෂ්ඨය විසරණය කාර්යක්ෂම කරන්න. ඒ කියන්නේ වායු වල විසරණය කාර්යක්ෂම කරන්න ඒක තුනී පෘෂ්ඨයක් වෙන්න ඕන. හරිද? ඊළඟට මනා රුධිර සැපයීමක් තියෙන්න ඕන. ඒ වගේම අවශ්‍ය තරම් වායු පරිමාවක් හෝමාරු වෙන්න තරම් ඒ ශ්වසන පෘෂ්ඨයේ වර්ගඵලය විශාල වෙන්න ඕන. එතකොට ලක්ෂණ හතරක් තියෙන්න ඕන. මොකද්ද? ශ්වසන පෘෂ්ඨය මොකද්ද ඉස්සෙල්ලම වෙන්න ඕන? පාරගම්ම්‍ය හා මොකද්ද? ශ්වසන පෘෂ්ඨය තෙත් වෙන්න ඕන. ඊළඟට වායු විසරණය කාර්යක්ෂම කරන්න ශ්වසන පෘෂ්ඨය තුනී වෙන්න ඕන. ඊළඟට මොකද්ද? අවශ්‍ය තරම් වායු පරිමාවක් හෝමාරු වෙන්න තරම් ශ්වසන පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි වෙන්න ඕන. ඊළඟට මනා රුධිර සැපයීමක් තියෙන්න ඕන. දැන් ඔයාලා දන්නවා ගොඩක් සත්තුන්ගේ ශ්වසන පෘෂ්ඨය ලෙස ක්‍රියා කරන දේහ ආවරණය. නමුත් මිනිසාගේ මේ ශ්වසන පෘෂ්ඨය ලෙස ක්‍රියා කරන්නේ ගර්ත විත්තියනේ. මේ ගර්ත විත්තිය මේ ශ්වසන පෘෂ්ඨයක් ලෙස ක්‍රියා කරන්න හැඩගැසීම් නැත්නම් අනුවර්තනය වීම කිහිපයක් තියෙනවා. ඔයාලා දන්නවා මොකද්ද? ගර්ත විත්තිය ඊට තුනී වෙනවා. හරිද?
ඊළඟට ගර්ත බිත්තිය තෙත් වෙලා තියෙනවා. ඊළඟට මොකද්ද? රුද්‍රකේශ නාලිකා ජාලයක් කියන්නේ ජාලයකින් වට වෙලා තියෙනවා. අවසාන එක මොකද්ද? ඒ කියන්නේ වාතකෝෂ ගොඩක් පිටලා තියෙනවා. ඒ වාතකෝෂ ගොඩක් පිටන එකෙන් මොකද්ද වෙන්නේ? ඒ වර්ගඵලය වායු හොමාරු වන වර්ගඵලය වැඩි කරගෙන තියෙනවා. ඒවා තමයි ගර්ත බිත්තියේ අනුවර්තන වෙන්නේ. නැත්නම් ගර්තවල අනුවර්තනය වීම ශ්වසන පුෂ්ඨයක් වෙන ගර්තවල අනුවර්තනය වීම. හරිලා දැන් මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය අවසාන නැවතුම මොකද්ද? ශෛලීය ශ්වසනය නේද? ඔයක ඔයාලා දන්නවා. දැන් ගර්ත වලින් නිදහස් වෙච්ච නැත්නම් ගර්ත වලින් ලබාගත් ඔක්සිජන් දේහ සෛල තුලදී විවිධ සරල කාබනික සංයෝග සමග ප්‍රතික්‍රියාව වලට ලක් වෙනවා නේද? දැන් ශ්වසනය කියන්නේ මොකද්ද? එයින් එක් ක්‍රියාවක්, පරිවෘත්තීය ක්‍රියාවක්. ශ්වසනය කියන්නේ ළමයි ශක්තිය ලබා ගන්න මොකද්ද? සරල තාවනික සංයෝග නැත්නම් සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලියට තමයි අපි ශ්වසනය කියලා කියන්නේ. දැන් ශ්වසනය කියන්නේ තනිකරම ශෛලීය ශ්වසනය කියන්නේ තනිකරම ප්‍රවාහ සංශ්ලේෂණ ක්‍රියාවලිය අනිත් පැත්ත. ප්‍රවාහ සංශ්ලේෂණයේ ක්‍රියාවලිය අණු ගොඩ නැංවීමේ ප්‍රතික්‍රියාවක් නේ කියන්නේ සංවෘතීය ප්‍රතික්‍රියාවන්නේ. පරිවෘත්තීය කොටස් දෙකකට බෙදෙනවා. ඔයාලා මතක තියාගන්න පරිවෘත්තීය කොටස් දෙකයි සංවෘතීය අපවෘත්තීය කියන්නේ අණු ගොඩ නැංවීමේ ප්‍රතික්‍රියාව අණු බිඳහෙලීමේ ප්‍රතික්‍රියාව. දැන් අණු බිඳහෙලීමේ ප්‍රතික්‍රියාවක් තමයි මෙතන ශෛලීය ශ්වසනය. ඒ කියන්නේ අපවෘත්තීය ප්‍රතික්‍රියාව. හරිද? මොකද්ද වෙන්නේ? ග්ලූකෝස් ධන මොකද්ද? ග්ලූකෝස් ධන ඔක්සිජන් ලබා දෙනවා මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් ධන ජලය ඒ වගේම ශක්තිය.